විතුරුය පළමු පෙම බිහිසුනුය හිඳුණු දින ලෙන්ගතුය සුවඳ ඔබ සුදු පාමිනේ තනිකඩය තවම මම ආයිබුවන් අදත් මතක මන්දිරයන් චමිල්ලයියාව හරියට ටීවීත් එක්ක ලස්සන මතකයන් ගොඩක් තියෙනවා දිග හරිනට මේ කලාවට සම්බන්ධ දෙන්නෙක් ඉන්නවා දෙපැත්තෙන් නාට්‍ය රංග කලාව පැත්තෙන් සහ ගුරු වෘත්තිය පැත්තෙන් ගොඩාක් දේවල් කතා කරන කෙනෙක් ඉන්නවා රෝහණ පෙරේරා ආයිබුවන් තව කෙනෙක් ඉන්නවා කලාවට පෙම්බඳිනා කවියත් එක්ක ප්‍රියංගනි ආයිබුවන් ඉතින් ගොඩක් ලස්සන තොරතුරු ඇති මේ දිනගේ කලා ජීවිතයේ සාමාන්‍ය ජීවිතේ ගොඩක්ම දේවල් තියෙනවා ඉතින් අපි දන්නවා හෘදේ ටීවී මතක මන්දිරයත් එක්ක බලාගෙන ඉන්න ඔබ හැමෝම කැමති සියලු තොරතුරු දැනගන්න ඉස්සෙල්ලාම රෝහණයිගෙන් අහනවා රෝහණයිගේ උපන් ගම් පළාත කොහෙද මම උඩවටුනේ යටගල අපේ පරණවිතාන මහත්තයාගේ ගමේ තමයි මගේ එහෙත් තමයි අම්මා තාත්තත් උපන් ගම එහෙමයි ඒ ගම්මානෙම තමයි අම්මා තාත්තත් ඉපදිලා තියෙන්නේ. එහෙම වුණාම දැන් කියනවා මේ ආදරණීය මොහොතේ සුන්දර මොහොතේ තාත්තගේ නම මතක් කරන්න අම්මගේ නම ආදරයෙන් මතක් කරන්න ඕනේ. තාත්තා වින්සන්ට් එදිරිසිංහ කැකනදුරේ මාතර අම්මා යටගල මේ උණුවට. ඒ සම්බන්ධෙන් මම හිතන්නේ තාත්තා කසාදයක් තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ කුඩා කාලේ බොහොම ලස්සන ගම්පලක් යටගල රජමහා විහාරයේ පිහිටි යටගල තමයි මේ සුන්දර ගම්මානය. ඉතින් මෙතෙන්දී මුල්ම කාලේ කලා පරිසරයක් ගෙදර තිබුණ ධම්ම තාත්තගේ එහෙම නැත්තම් මේ පසු කාලීනව තමන්ගේ කැමැත්තට ආපු ගමනක් නෙවෙයි කලාව. නෑ මම හිතන්නේ මට චිත්‍ර සහ රංගපෑම මගේ ළමා කාලේ මට අපේ ගෙදර මාම කෙනෙක් හිටියා අම්මගේ මල්ලි කෙනෙක් කලාවට සම්බන්ධ. එයා මේ සාමාන්‍යයෙන් මේ ටීචර් කරනවා. තොරණක් ගැහුවා අඟුලිමාල කියලා. මම ඒකේ චිත්‍රයන්දී අපේ මේ ගෙදර තියාගෙන මම ඔබ දිහා බලන් හිටිය පුංචි කාලේ. ඒක මට නිකන් මගේ හිතේනේ මගේ හිත යටි හිතට වැදුනේ යායක වෙන්නේ නැති. ඊට මම පුංචි කාලේ මේ අපේ මාමා කරපු ටීචර් එකක් බලන් හිටියා. ඒ කොයිතරම් වයස කාලෙද ඒක මට සාමාන්‍යයෙන් දැනුම් තේරුම් තියෙන කාලේ නෙවෙයි. ජීව කාලය තුළ තමයි මුල්ම ආරම්භ වෙන්නේ දකින්න දෙයක්. ඉතින් එතෙන්දී මේ දේවල් කතා කරද්දී සහෝදර සහෝදරියන් ඉන්නව නම් ඕන් ගැන කතා කරනවාද අපේ සහෝදරයා යම් තැනක ඉන්නවා ලෝකෙ දින ඉන්නවා. පවුලේ තනි කෙනාද එහෙම නැත්නම් ගොඩක් අය ඉන්න පවුල කෙනෙක්. මම විතරයි. පවුලේ තනියම හිටිය තැනක ඉතින් එහෙනම් බොහොමත් ආදරෙන් ඉන්නේ නැති. ඒ මාමගේ පරිසරයේ කතාවත් එක්ක වෙද්දී මොන්ටිසෝරි කාලවකවානුවක් ওই කාලේ තිබුණද එහෙම නැත්නම් කෙලින්ම පාසලට සම්බන්ධ වෙන්නේ. ඒ කාලේ මොන්ටිසෝරි නෑ. ඒ කාලේ අපි කෙලින්ම ගියේ මේ පහළ බාලා ඒක තමයි ඉස්සර කියන්නේ. කොහෙද ඉස්කෝලේ මුලින්ම යටගල මෙල්කම් මහාවිද්‍යාලය. සියලු අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ මේ පාසලේ. 9 දක්වා. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ පළවෙනි වේදිකාවත් යටගල මෙල්කම් පාසල තමයි. ඉතින් ඔන්න ඔහොම ඉන්න ගමනේ පාසලේදී කොතනද සම්බන්ධ වෙන්නේ මේ කලාවට? දැන් මාමගේ ආభాෂයක් තිබෙනවා. තමන්ගේ ජීවිතේ යම් දෙයක් දැනලා තියෙනවා. ඒතර අම්මා තාත්තගේ සම්බන්ධයක් තිබුණද නැත්නම් මේව වින්දද පැත්තකින්ද කියලා? කිසි කෙනෙකුගේ සම්බන්ධයක් නැහැ. මට ඒ අර අත්දැකීම් ටික විතරයි. ඒ ටිකෙන් තමයි. පාසලේදී කවද වගේ දැන් පාසලේ අපි හිතමු පුංචිම කාලේ 1-2 වසරේ වගේ යම් දෙයකට සම්බන්ධ වුණාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහර ගුරුවරු කියනවනේ මෙන්න මේ දේ මේ පුතාව දාන්න ඕනේ කොන්සෙප්ට් වගේ දේවල්. කොහොමත් මට මතක හැටියට ඒ කුඩා කාලේ මගේ කුඩා කාලේ මේ මට එහෙම මේ කලාවට සම්බන්ධ කිසිම දෙයක් මේ හැබැයි මම චිත්‍ර මම නිතරම අඳිනවා හැකියාව වෙලා මම බැලුවා. ඊළඟට මේ පොත් කියවන. මගේ සාමාන්‍ය මේ විනෝදාංශේ පොත් කියවලේ. එතකොට ඕන පෙරේට පොඩ්ඩක් මොහොතකට ඉන්න කියලා අයියලා අපි මේ පැත්තට යනවා. අන්න ප්‍රියංගනේ ඉන්නවා. ප්‍රියංගනේගේ උපන් ගම් පළාත කොහෙද? මම රත්නපුර වේවැල්ලත්තේ අමුණු තැන්න කියන සුන්දර ගම්මානයේ තමයි ඉපදුනේ. අම්මා තාත්තත් මේ ගමේම. ඔව් අම්මා ඒ ගමේ අපේ අපුච්චා බදුල්ලේ ඉඳලා තමයි අම්මාව හම්බෙලා කතාල් දැඳලා අමුණු තැන්න කියන ගමට ඇවිල්ලා පදිංචි වෙලා හිටියේ. මේ තරම් ආදරණීය මොහොතක මතක් කරන්න අපේ මූලාරම්භයේ අම්මා තාත්තා තමයි. ඉතින් ආදරණීය දෙමාපියන්ගේ නම මතක් කරන්න ඕනේ. මගේ අම්මගේ නම එල්.එම්. ඩිංග්‍රිමන්ගේ අපුච්චාගේ නම එච්.එම්.ජේ බණ්ඩාර. එයා මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. අපි අතරින් ඈත්තරා ගිහලා අවුරුදු එකමාරක් විතර වෙනවා. සහෝදර සහෝදරියන් අද බලයි අපේ නංගි එහෙම නැත්නම් අපේ අක්කා ලෝකයේ දිනාගෙන ඉන්නවා යම් තැනක හරි සතුටු වෙන දවසක්. ඔවුන්ගේ නම් ගම් කියන්න ඕන. මට ඉන්නේ අයියයි නංගි විතරයි. අයියා එච්.වී.එම්. ලලිත් කුමාර නංගි එච්.වී.එම්. සුදර්ශනී මෙන්කේ. ඔවුන්ත් මේ කලාවට සම්බන්ධ නැත්නම් වෙනත් වෘත්තියන් වල යෙදෙනවද එහෙමද? ඒ දෙන්න කලාවට සම්බන්ධ නැහැ. සාමාන්‍ය සින්දු කියන්න අර මේ පුළුවන්.
පොඩි හැකියාවක් ඇඟේ තියෙනවා. තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සෙල් මේ රෝහණ අයියා කිව්වා වගේ මොන්ටිසෝරි කාලයක් තිබුණේ නැද්ද නැත්නම් තිබුණද? අපේ කාලේ මොන්ටිසෝරි කාලයක් නෑ අපිට ඉහළ බාලාංශය පහළ බාලාංශය කියලා ඒ ඉස්කෝලේටම තමයි අපේ මුල්ම ඉගෙන ගන්න අපිව යවුවේ. සුන්දර මතකයකට අවදි වෙනවා. මුලින්ම පාසලට යන්නේ කොහෙද? මොකද්ද පාසල? මම යන්නේ අමුණුතැන්න කනිෂ්ඨ ද්විතීක විද්‍යාලයට. ඉතින් මේ ගෙදර පරිසරයේදී අම්මා තාත්තා නැඹුරුවක් තිබුණද කලා පරිසරය? එහෙම නැත්නම් සින්දුවක් එහෙම වලට අහගෙන ඉන්නවද කොහොමද තත්ත්වය තිබුණේ? ඒ විශේෂයක් තිබුණේ නැද්ද? මගේ අම්මා ගොඩාක් ආසයි සින්දු අහන්න, පරණ චිත්‍රපටි කී එහෙම ගොඩාක් අහනවා. ඒ වගේම ඒව යනකොට ඒව මුමුණනවා. අපේ අපුච්චා ගෝවියෙක් හොඳට උගතෙක් බදුල්ලේ ඉඳලා රත්නපුරේ අමුණුතැන්නට පදිංචි වෙන්න ආවට පස්සේ එයා ඒ රස්සාවල් නොකර ගෝවිතෙන් කටයුතු එහෙම කළා. එතකොට ගොඩක් වෙලාවට ඔය කවි එහෙම කියනවා අපිට ඇහෙන්න පතල් කවි, පාරු කවි එහෙම. අපි ඉතින් එයාට අත්හැරලා එයාගේ පස්සෙන් ඉන්නවා. එන්නේ ආభాෂය වෙන්නේ නැති එන්නේ නැත්තේ අපිටත් කවි ලියන්න එහෙම පුළුවන්. තාත්තගේ ආభాෂ සහ මම හිතන්නේ කැමි පරිසරයත් එක්ක ලස්සන බොහොම සුන්දර පරිසරයක් තියෙන්නේ නැති ඒ කාලයත් එක්ක. එහෙම තියෙද්දි පාසලේදී මතකයිද යම් දෙයකට සම්බන්ධ වෙච්ච මුල්ම කාලයක් වගේ? ඔව් මං ඉස්සලාම ඉස්කෝලේට ගිය දවසේ ඉඳලාම සින්දු කියනවා. මං පාසලේ රැස්වීමක නැති දවසක් නෑ. හැම වෙලාවෙම බොහොම ක්‍රියාශීලී දරුවෙක්. ඔව් ගුරුවරුන්ගේ හිතේ හැම වෙලාවෙම මගේ නම තියෙනවා. කොච්චර හරි කියනවා මේ පළවෙනි ගුරුතුමිය මේ ළඟදී නැති වුණා. ඒ නැති වෙන්න ටික දවසකට කලිනුත් මගේ නම කිව්වා කියලා මට යාළුවෝ ඇවිල්ලා කිව්වා. මට ඒ වුණත් කනගාටුයි මේ මොහොතේ කියන්න. මට ඒ සෝමවිචුව බලන්න යන්න බැරි වුණා මේ මැරෙන කොටවත්. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ මතකයේ රැඳෙන නමක් වෙච්චි ශිෂ්‍යාවක් විදිහට තමයි මම හිටියේ. පුංචි කාලේ ඉඳලාම පුංචි සින්දු කිය නටනට එහෙම තමයි. මතකයිද මුලින්ම කියපු සින්දුවක් හෝ කවියක්? ගොඩක් දුරට රෝසමල්ලි තමයි අපේ පුංචිම කාලේදී බොහොමත් ලස්සනට ගායනා කරා. අද කවියට පිළිබඳ ලස්සන කවි ලියන කවි කියන කෙනෙක්. අපි මොහොතක් කරගන්නවා මතක මන්දිරතුනේ ඇගේ හඬ අවදි කරන ලස්සන කවියක. ගෞතම බුදුන් දෙසූ දම් කඳ රුවන් මෙනි අටගරු ධර්ම ගැන යහමින් සවන් දුනි ඉපදුම මැරුම දිවියේ එක සිතින් දනි බදුල්ලේ ගමින් මෙහි ආමම ප්‍රියංගනි. බොහොම ලස්සනයි. ප්‍රියංගනි කියන කවියක්. මොහොතකට මේ පැත්තට යනවා ආයෙත් මම රෝහණය පැත්තට. ඉතින් පාසලේදී කොහොමද මෙතනින් පටන් ගන්නෙ කලාව? දැන් මොන චිත්‍ර අඳිනවා. ඊට පස්සේ යම් දේවල් සම්බන්ධ වෙනවද? ඔව් මේ හැබැයි මෙහෙම දෙයක් මට සිනමාව ගැන නම් කියන්න තියෙන අපේ අම්මා කොළඹ හිටියේ. කොළඹ බොරැල්ල හෝ කොළොන්න. එතකොට මේ අම්මා හුඟක් සිනමාවේ ওই චිත්‍රපටි බලන්න ආසයි. හැබැයි මේ දක්ෂතාවය බලන්න ආසාවක් තිබෙනවා. රුක්මනී දේවි මහත්මියට හුඟක්ම ඇල්මක් තිබුණා. සමහරවිට මේ ගොඩක් ආසයි සිනමාවට. ඒ වගේම රුක්මනී දේවි වගේ මම දැකලා තියෙනවා අම්මා අඳිනවා. ඉතින් මේ අනුකරණය කරන ආසයි දවස්වල. ඔව් මම හිතන්නේ ඒකද දන්නේ නැහැ මම සිනමාවට ආස වුණේ. ඊට පස්සේ චිත්‍රපටි බලන්න යනවා. මට මේ මුලින්ම මතකයි මම මුලින්ම බැලුවේ චිත්‍රපටිය මම හිතන්නේ අඟුලිමාල හෝ රම්මුතුදු. ওই දෙක වෙන්න ඕන. හැබැයි සමහර ඒවා මට මතක නැහැ. ওই සින්දු එහෙමනම් මතකයි. කුඩා කාලේ දේවල්. එතකොට ඉතින් මේ අපිට මහා මේ ප්‍රතිරූප ඔය ගාමිණී පොන්සේක මහත්තයා, ජෝ මහත්තයලා ඒ වගේ ඇත්තටම මහා ප්‍රතිරූප. ඒ වගේ ලොකු භක්තියක් එදා සිනමාවකට මේක මේ ලොකුම දෙයක් එකට යන්නවත් දෙන්නේ නැහැ. අද කාලේ වගේ මේ හිටපු ගමන් ওই දේවල් කරන්න පුළුවන් නැහැ. ඉතින් මේ පාසල් ගමනදී කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැද්ද? නෑ මුල්ම කාලේ මගේ කිසිම එහෙම මේ ආසාව තිබුණාට මේක ගමන් මාර්ගය කොහොමද කියන එක අපි දැනගෙන හිටියා. ඊට පස්සේ කාලයක් ගියාට පසුව පාසලෙන් සම්බන්ධ වෙනවා. පාසලෙන් පස්සේද මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙම දෙයක් වුණා මේ පාසලේ එක තැනකදී මම හිතන්නේ 4 වසර වෙන්න ඕන. අපේ මිස් කෙනෙක් හිටියා එයා පුහුණු කර නාට්‍ය. ඒ නාට්‍ය පුහුණු කළා ඉතින් මේ මට මතකයි ගොරකයකා. ඒ කාලේ ගොරකයකා නාට්‍ය හරි ප්‍රසිද්ධ. ගමරාල කෙනෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා, ළඟ ගම බිරිඳක් ඉන්නවා. ගම බිරිඳ රංගපෑවෙත් අපේම මේ පිරිමි ළමයි.
මේ 70ක් ඇඳ. කොහොම හරි මේ දැන් ඒ කරපු චරිතේ මතකයිද? ඔව් මතකයි ගම මහත්තයාගේ චරිතේ. ඔව්. ලස්සන මම හිතන්නේ මුලින්ම මට ලස්සන වැඩේ වුණේ එතෙන්දි තමයි. මම ඉතින් කවදාවත් ඉතින් මේ වේදිකාවකට ගිහිල්ලා නැහැ, සෙනඟ දැකලා නැහැ. මම ඉතින් මේ නාට්‍ය කරගෙන ඉතින් ටිකක් දුර ගියා. එක තැනකදී මේ ගොරකයක ඇඳ යට ඉන්නකොට ගමරාල මේ ඇඳ යටට පහත් වෙලා යකෙක් කන්න බඩගිනි කියනවා. ලස්සන වැඩේ යකෙක් කන්න බඩගිනි මතක නැති වුණානේ. මොකද්ද කිව්වේ? ඔව් මොකුත් කියා ගන්න බැරි වුණා. දැන් ඒසත් ඉතින් මේ යකෙක් කන්න බඩගිනි අරු එන්නෙත් නෑ, යකා එන්නෙත් නෑ, ඇඳ යටින් එන්නේ කියනනම් එන්නේ නෑ. උඩි ඌට එන්න බෑනේ මම මොකක්වත් කියන්නේ නැතුව. මට ඉතින් එකපාරටම ඔඩියන්ස් දැක්කා. අර තවත් අට්ටු. දැන් ඉතින් මේ වටේ මේ ඉන්නෝ මේ විදුහල්පතිතුමා මේ මොනවා හරි කියන්න කමක් නැහැ. ඊට පහත්තර මොනවා හරි මොනවා කියන්නේ කට ගල් ගැහිලා. ඒ දැන් බයකුත් ඇතුණා මොකද එන ඔඩියන්ස් එක දිව මට මතකයි මෙන්න මේ හරිය තියෙන දිව එන්නේ නැහැ දිව. මෙච්ච බයද මේක පළවෙනි අත්දැකීම. අන්තිමට දැන් එක තැනකදී මට පොඩි මතකයක් ආවා ප්‍රින්සිපල් කියනවා අර තුන පන්තියේ ඈත තුනේ පන්තියේ ළමයි උඩ පැන නාට්‍යයක් කරනවා මේ පුටු උඩ නැගලා ඒගොල්ලෝගේ සමිතිය. ඉතින් අර පුංචි ළමයි ඔයට වැඩි හොඳට වැඩ කරනවා බලන්න. ඒ වාට මොකෝ බැරි. මට නිකන් අමුත් මියකෝ විදුලි පාරක් වැදුනා වගේ. ඇත්ත නෙවෙන්න. නාට්‍ය ගැන දන්නේ නැති ළමයිලා නාට්‍ය කරනවා. ඉතින් මට මොකද වෙලා? පුරුදු වෙච්ච මට මේක කරගන්න බැහැ. ඉතින් ඒ සැරේ කොහොම හරි වරින් යකා කන්න ඉස්සෙල්ලා මම යකෙක් කෑවා කියලා කිව්වා. කොහොම හරි ඒක සිද්ධ වුණා. අන්තිමට එදයින් පස්සේ මං හිතාගත්තා අද ඉඳලා මම නාට්‍ය ලියනවා නාට්‍ය රංගපාන. ඒතර දැන් මුල් ආරම්භයේ වෙන්නේ. මතකයක් වෙනවා කුමක් හෝ නාට්‍යයක කවියක් හෝ ගීතයක් මේක මොහොතක් කරගෙන මතක මන්දිරෙන් හඩක් අවදි කරා. මම හරි ආසයි මේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවකට කමක් නැද්ද අවසර තියෙනවා නම් අවසර තියෙනවා. තමන්ගේ කැමැත්ත මතකය තුළින් තමන්ගේ මතකය අවදි වෙන්න. කඳුලල් සලාතිනෙත් පියවිලි නැවිලා ඔබේ ඇයි මීරියේ තනි වී කිව මෙන්න කල්පනා ලොවේ කඳුලල් සලාතිනෙත් පියවිලි නැවිලා ඔබේ මා සිටින තුරු ලොවේ කිසි දිනක තනි නොවේ එනුමෙන පියේ අද මෙන් මතුද මේ භවේ වෙදිමි ඔබයි උදාරියේ මගේ දිලිඳු ලෝකයේ ඇයි මීරියේ තනි වී කිව මෙන්න කල්පනා ලුවේ කඳුලල් සලාදිනෙත් පියවිලි නැවිලා ඔබේ සම්පූර්ණ සින්දුව නම් මතක නැහැ. තමයි බොහොමත් බලස්තුන්ට ගායනා කළා. ආයෙත් මම ප්‍රේමණික පැත්තට යනවා. දැන් මොන්නේ පාසලේ නැතුවම බැරි කෙනෙක් වුණා ප්‍රසංග වේදිකාවට ගෙන ගීත ගායනා කරන කවි කියන්නේ. ඔතනින් පටන් ගත්ත ගමන ආයෙත් ඉස්කෝලේද මොනවද සම්බන්ධ වෙන්නේ? මම නාට්‍ය වලට සම්බන්ධ වුණා. මතකයේ තියෙනවද කොමක් කරපු නාට්‍යයක් මොකක් හරි කරපු චරිතයක්? අපි කලා කුස රජුරුවන්ගේ ඒ නාට්‍ය කළා. තව පොඩි එක නාට්‍ය වර්ග කළා. පාසලේ තමයි සිද්ධ වෙන්නේ. පාසලේ සිද්ධ වෙනවා. එතකොට ඒ සමිති ගමේ සිද්ධ වෙනවා. සල්පිල් ඒ වගේ දේවල් තියෙනවා. ඒ දේවල් වලට සම්බන්ධ වෙලා අපි ඒ නාට්‍ය වලට සම්බන්ධ වුණා. එතකොට ඔය WNK ධනවර්ධන කියලා මේ අපේ දුරින් ඥාතියෙක් වෙනවා. දැන් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙලා ඉඳලා විශ්‍රාම අරන් ඉන්නවා. එයා තමයි ගොඩක් දුරට නාට්‍ය පුරුදු කරන්නේ. එයා එක්තරා දවසක නාට්‍ය කරනකොට ඒ චරිතයකට මම බලාපොරොත්තු වෙමින් හිටියා මාව ගත්තේ නැහැ. අන්න එදා ඉඳලා මට හිතුණා මටත් දෙයක් කරන්න ඕනි කියන ඒ හැඟීම දුකක් එක්ක ආවා. මම එදා ඉඳලා ඉදිරියට යන්න ඕන කියලා කොතනද? අන්න එහෙම ඊට පස්සේ තමයි මම නාට්‍ය ලියන්න අරගෙන ජයලාල් රෝහණ මහත්තයා ගාව මම නාට්‍ය රංග කලාව පැල්මඩොල්ලේ ඒ පාසල් කාලේමද මේ ජයලාල් මහත්තයාත් එක්ක සම්බන්ධ වෙන්නේ පාසලෙන් පස්සේ? නෑ පාසලෙන් පස්සේ.
පාසලේදී එතකොට විශේෂ දේවල් සිද්ධ වුණේ නැහැ. ඔහොම විදිහට රඟපාගෙන කවි කියාගෙන ආවා. එහෙම ඉන්නකොට එක දවසක් අපේ ගෙට පහළ මේ ගෙදර තියෙන ලොකු මේ අවුරුදු දවස් වලට කට්ටියම එකතු වෙලා උත්සවයක් කරනවා. ඔව් උත්සවයක් තියෙනවා. එතකොට එදා එන්න කවි කියන සින්දු කියන මේ වැඩසටහනක් තිබුණා. මම ගොඩක් චූටි. එතකොට ගමේ අය දන්නවද ඔය කවියට දක්ෂයි කියන එක? තැන් තැන් වල දන්නවද ප්‍රසංග කරන නිසා? ඔව් කවි සින්දු ඒ හැම පැත්තකින්ම අපි ඉස්සරහා හිටිය කියන එක ගමේ හැමෝම දන්නවා. ඉතින් එහෙම ඉන්නකොට දවසක ඉන්නවා මේ බැංකුවේ ලොකු මහත්තයෙක් එයා විමල රත්න කියලා එයා හොඳ උසස් මහත්තයෙක්. එතකොට අර ධනවර්ධන සර් ඒ දෙන්නම ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ගාව මට පේනවා පෑන් දෙකක් තියෙනවා. අපිට ඒ කාලේ පෑන් එහෙම එච්චර නෑනේ දකින්න. අර ඔබන පෑනක් තියෙනවා මගේ හිතම යනවා අර ඔබන පෑනට කොච්චර හරි යනවා. තව නිකන් සාමාන්‍ය බෝල් පොයින්ට් පෑනකුත් තියෙනවා අතේ අනිත් කෙනා ගාව. ලස්සන මතයක් ආවද කරනවා ප්‍රියංගනි. මේක තමයි අපිට දැනගන්න මේක තමයි ලස්සනම දේවල්. ඉතින් ඔය පෑන් දෙක දිහාම මට කොච්චර හරි බැලුණා අපිට ඒ කාලේ එහෙම තිබුණ නැති හින්දා පස්සේ ඔන්න දැන් තරංගයක් තිබුණා සින්දු කියන්න මම කිව්වේ අර කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඒ සින්දුව ඒක කිව්වා කියන්න සුළඟේ ඒ සින්දුව එහෙම කිව්වට පස්සේ කොහොම හරි ඒ හිටපු කට්ටියගෙම මම තමයි පළවෙනියට තේරුණේ මම අර බලාපොරොත්තු වෙච්ච විදිහටම මට අර ඔබන පෑන හම්බුණා මට ඒක ජීවිතය දිනුව වගේ දැන් පුදුම සන්තෝෂයක් පුදුම විදිහට මම ඒක පරිස්සම් කරේ මට ඒක තමයි කියලා නිම කරන්න බැරි සතුටක් ලැබිච්ච දවස. මුලින්ම කලාවට සතුට වෙච්ච දවසක්. ඒකවත් ගොඩක් ඒවා සිද්ධ වුණා. නමුත් ත්‍යාගෙකුත් ලැබුණේ ආස කරපු දේ ලැබුණා. ඉතින් පාසල් කාලේ මිතුරියන් හිටියනම් මිතුරන් අනිවාර්යයෙන් ඉන්නවනේ මිත්‍ර පාසලකට ගියේ. ඔව්. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම දැන් පාසලේ මිතුරන් දැක්කොත් කල්පනා කරලා අපි ගැනත් අද මතක අවදි වෙනවා. ඒ කාලේ ආශ්‍රය කරමු ළඟින්ම හිටපු යාළුවෙක් ගැන පොඩ්ඩක් නම් ටික මතක් කරමු. ඔව් මගේ ළඟින්ම හිටිය ශිවන්ති, පුෂ්පා, සුමනා, මහින්ද, ජානක, සමන්ත ඒ තමයි මේ ඕක ඉස්සරහට තවත් යාළුවෝ ගොඩක් හිටියේ. මේ ටික තමයි ළඟින්ම හිටියේ. ඒ O level කාලේ යාළුවෝ ඒ. දැන් ඔහොම කතා කරද්දි මේක තමයි ජීවිත ගමනේ මුල්ම ආරම්භය අපිට අකරු කරව ගුරුවරුන් තමයි. මොහොතක් කරගෙන මතකයේ අවදි කරන්නට සියලු වකුරු කරව මතකයේ රැඳුණු ගුරුවරු ඉන්නවා නම් මේක ප්‍රණාම දක්වන මොහොතක් කරගන්න. මට අකුරු ඉගෙනපු මුලින්ම සෝම මිස් හිටියා. ඊට පස්සේ අපි ලොකු මිස් කියලා කිව්වේ මීගස්තනිය සර්ගේ නෝනා එයා එහෙම ගොඩක් ගුරුවරු හිටියා. කාන්ති මිස් එහෙම දැන් නම් ගොඩක් අය මං හිතන්නේ ජීවිතුන් අතර නැතුවත් ඇති. ඉතින් ඒ හැමෝටම මම මේ අවස්ථාවේ ගෞරව කරනවා. මාව මේ තත්ත්වෙට ගේන්නේ ඒගොල්ලන්ගේ යම් දායකත්වයක් තිබුණා. ඒ හින්දා තමයි මම මේ තැන ඉන්නේ. සමහර ගුරුවරු මට ලොකු පන්තිවලදී කිව්වේ ගජමන් ඕන කියලා. ඔයා කවදා හරි ගජමන් ඕන කෙනෙක් වෙන්න ඕනි කියන බලාපොරොත්තුව මගේ හිතට දුන්නා. ඒ ධෛර්යය දුන්නා නේද? ඔව්. බොහොමත් සතුටුයි. තවත් කවියක් තියෙනවා ප්‍රියංකල. අපි ඒකත් අහලා ඉන්න. ඉරනම් ගමනේ ඇත සුන්දර වපසරිය කරනම් ගගා පෙන්වමි කවි ලොව විරිය සරසවි දේවි පුදමින් අරගෙන දිරිය හරි දේ එකට දෙමි අත දිගු කර හරිය බොහොම අපූර්ව කවියක් ගායනා කර හරි දේ එකට දෙනවා අත දිග කර හරිය. ඒක තමයි ලස්සන මතකයක්. ඒ ඉදිරි කාලේදී අනිවාර්යයෙන් සුවපතනයට අපිටත් ඉතින් හොඳ දේ කිවිතේ බොහොමත් සතුටුයි. මම රෝහණයි නැවතත් අහනවා. විශ්ව පාසලකට ඉගෙනුම ලැබුණාගේ මිතුරියන් ගැන මේ වෙලාවේ මතක් කරන්න. කොතනක හෝ දැක්කොත් උන් මා හොඳම සතුටක් ඇති වෙයි. අපේ යාළුවට අදටත් අපි මතක තියෙනවා කියලා. ඔව් මේ මම තාමත් මුලින්ම ඉගෙන ගත්ත ඉස්කෝලේ අමතක කළා නෑ. ඒ යාළුව පවා මේ මට හිතෙන්නේ මෙහෙමයි. මං ලබන මගේ ජීවිතයේ ලබන ජයග්‍රහණ මගේ අතේ. නමුත් මං අර ගමේ හැදුණු බව. ඊළඟ මගේ ළමයි මාත් එක්ක ඉගෙන ගත්තා. මට හිතෙන්නේ ඒගොල්ලෝ අමතක නොකළ යුතුයි කියලා. මොකද සමහරලාට මගේ අතීතේ තියෙන ඒගොල්ලෝ ගන්න. ඒගොල්ලෝ හරහා තමයි මම මේ අතීත මේ අද තියෙන අනාගතයට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම අවදාතේ මගේ ගම අමතක කරන්නේත් නැහැ. ඒ වගේම තමයි මගේ රටත්, මගේ ජාතියත්, මගේ ආගමත් ඒ හා සමානව අන් ආගම වලටත් මම ගරු කරනවා.
අනිත් ජාතීන් වලට මම ගරු කරනවා. සියල්ලට ගරු කරමින් ඔව්. යාළුවගේ නම් ටිකක් මතක් කරලා ඒ කාලේ මතකෙට සමහර පියදාස කියලා යාළුවෙක් හිටියා, සෝමදාස කියලා යාළුවෙක් හිටියා. ඔයගේ මේ මාත් එක්ක රඟපාපු. ඊළඟ මහින්ද දාස කියලා සෑහෙන පිරිසක්. බොහෝ පිරිසක් හිටියා. මේක මොහොතක් කරගමු අකුල් කරව ගුරුවරුන්ටත් ප්‍රණාම දෙන්නට. මම ඉතාම සන්තෝෂ වෙනවා ඇත්තටම මට මේ අවස්ථාවන් ලබා දීපු මගේ ගුරුවරුන්ට ස්තුති කරන්න ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මට මතකයි ඉස්සර හිටියේ පළවෙනි මහත්තයා කියලා. ඒ මහත්තයාගේ නම නම් මතක නැහැ. ඒ මහත්තයාගේ ඉඳලම ඊළාට ජයතිලක සර් කියලා ප්‍රින්සිපල්. ඔය කවුරුත් හුඟක් අය ජීවතුන් අතර නැහැ. ඊළාට එස්.ඒ. වික්ටර් කියලා. මම මුලින්ම නාට්‍යයකට සම්බන්ධ කරගත්ත ප්‍රසිද්ධ වේදිකාව. අර නාට්‍යයෙන් පස්සේ ඒවත් නාට්‍ය කරේ වැලිවිටිකොඩ මිස් කියලා. ඒ මිස් තමයි මම එකට සම්බන්ධ කරගත්තේ. එහෙම ඇවිල්ලා ඊළාට පවුලිස් පතිරණ කියලා සර් කෙනෙක් මට මතකයි. ඊළඟ සාලමන් සර් ඊළඟට ඊළාට මේ සතිස්චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා, රෝහිත සිල්ව මහත්තයා. ඇත්තටම එහෙම කතා කරන්න ගියොත් මට හිතෙන්නේ මේ සෑහෙන පිරිසක් ඉන්නේ. දැන් පාසලේදී දඩබ්බර චරිතයක්ද සාමකාමී චරිතයක්ද? මම හිතන්නේ මම දඩබ්බර චරිතයක් වුණා. මම ඉස්සර ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්නවටත් වඩා කාත් එක හරි ගහ ගන්න. රණ්ඩුවේ. සමාජ විනෝදය ගතියක් තිබුණා. ඔව් මම හිතන්නේ ඒක මට සාමාන්‍ය මගේ ඒ මොකක්ද මේ මානසික මට්ටම කියලා මට හිතාන්න බෑ. අද ආපස්සට ඇවිල්ලා බලනකොට මම ඒ තත්ත්වයටපත් උනේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. මොකද මට කවුරුවත් හිතියේ නැහැ මම තනි ළමයෙක්. මම හරි ආසයි මොකද ඒක මම හිතන්නේ මෙන්න මෙහෙම වෙන්න ඕන ළමයෙකුගේ අර පාසල් කාලේ ළමා කාලේ තියෙනවා මේ තමන්ගෙන දැන් අර මම උගන්වන ගුරුවරයෙක් හැටියට මට හිතෙනවා ළමයි අගයන් කරන්න ඕන. හුඟක් දුරට ඒ දේ මට සිද්ධ වුණේ නැහැ. මං හිතුවා හැමතිස්සෙම දැන් ඔය සමහර මේ අදහස් වලින් මේ මිනිස්සු චණ්ඩියෙක් වුණොත් තමයි සලකන්නේ කියලා. ඒ වෙලාවේ දෙන්න මේක නෑ මං හිතන්නේ ඒක වෙන්න ඕන මට ඔය ඔළුවට වැටුනේ. මම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා කවුරු හරි දැන් මේ සාමාන්‍යයෙන් මගේ විදිය. ගිහිල්ලා කවුරු හරි මට ඕන නැති වචනයක් කිව්වොත් ඒක තියෙනවා නරක වචනයක්. ඒ වචනේ කිව්ව ගමන් මං කරන්නේ පෙරලගෙනම ගන්නවා. හැබැයි ඒ නොකිය ඉන්න තුරු මං සද්ද නොකර ඉන්නවා. එයාගෙන් පාරක් වැදුනට පස්සේ තමයි මං ගහන්නේ. ඇත්තටම ඊට පස්සේ නම් මං බොහොම වෙනස් විදිහකට මං හිතන්නේ ඒකට විතරයි මං ආවා. එහෙම හිතපු කෙනා තවත් මොන විෂයන් වලද ආදරය කරේ? මේ චිත්‍ර කලාව. ඔව් චිත්‍ර කලාවට ඊළඟට මං ගණන් විෂයට නම් අන්තිමයි. මම සමහරට ගණන් විෂය බිඳුවයි. අනිත් විෂයන් ටික කොහොම හරි ගොඩ කරගන්නවා. මම ඉතිහාසයට කැමති. මම පොත් කියවනෝනේ. ඊළඟට සිංහල වලට කැමති. ඉංග්‍රීසි වලටත් මම කැමැත්තක් තිබුණා. නෑ හරිම අකමැත්තක්. අකමැත්ත. ඔව් ගණන් වලට පස්සේ ඉංග්‍රීසි වලට අකමැති. මෙහෙම හිතපු කෙනා දැන් පාසලේ දැන් අර නාට්‍ය වල තවත් නාට්‍යවල සම්බන්ධ වෙනවද පාසලේ? මට මතක ඊට පස්සේ තමයි ඔය අර නාට්‍ය මං ඔඩියන්ස් කට් වෙනවා. ඊළඟට ඊට පස්සේ මම නාට්‍ය ලියන්න පටන් ගත්තා. ලියනවා. පාසල් කාලේ. ඔව් ලියනවා ළමයි එක්ක එකතු වෙලා මම කිව්ව ළමයි එකතු කරගෙන නාට්‍ය කරනවා. ඉතින් ඕම පාසලේ විතරක් නෙවෙයි එළියෙදිත් මේක සිද්ධ වෙලා ගමේදී. ඒ හුඟක් පස්සේ. පහුවෙලා. තාමත් ගමන සම්බන්ධ නැහැ. තාම ගමේ දැන් ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධයි මෙයා යමක් කරනවා කියලා. ඊළඟට ඔහොමම ගිහිල්ලා අන්තිමට මට මතකයි එස්.ඒ. වික්ටර් මහත්තයා. මම සම්බන්ධ කරගත්ත හෙන්රි ජයසේන මහත්තයා කුවේණි නාට්‍ය කොටසකට. ඒ වගේ ඒ නාට්‍ය ඉස්කෝලේ පෙන්නන්න එස්.ඒ. වික්ටර් මහත්තයා තීරණය කරා. මේ වෙලාව ඔය ළමයි ගුරුවරු මේ විභාගය අවසන් වුණාට පස්සේ තියෙනවනේ මේක උත්සවයක්. අන්නේ හැබැයි ඒක මං අන්න මුල්ම දැනෙන්නේ අඩිය තියපු දවස්. ඒකේ මම ළමයා අර ළමයි දෙන්නෙක් ඉන්නෝ කුවේණිගේ දරුවෝ. අන්නේ දරුවෙකුයි චරිතේ මං කරා. ඒ තමයි මට දැනෙන තැන. ඒක වෙන්න ඕන මට මතක හිටියේ. ඊට පස්සේ පාසලෙන් කාලේ තවත් දේවල් සිදු නැත්නම් කෙලින්ම පාසලෙන් පස්සේද මේ ජනප්‍රිය තැනට තව නෑ. මං ඊළඟට දැන් ඉතින් නාට්‍ය කරනවා. දැන් ටික දැන් මම නාට්‍ය අපි හුඟා පාසලේ මං ඉන්නේ පස්සේ පෙන්නේ. සින්දු කියන එක මගේ පොඩි විනෝදාංශයක්. මං ඉතින් මාත් එක්ක ඉන්න යාළුවොත් එක කියනවා අපි චිත්‍රපටියක් කරන්න ඕනේ. බරගපාපම් මෙහෙම. ඉතින් අපි දන්නේ නැහැ මේ ලෝකේ දෙයක් කොහොමද කරන්නේ කියලා. හිතේ ආසාවට කියනවා මෙහෙම කරමු. අපි මෙහෙම කරමු. මෙහෙම වරින්
මේ චිත්‍රපටි අපි නිෂ්පාදනය කරලා පෙන්නලත් ඉවරයි. ඒ තරම් ලැබියාවක් තිබුණේ නේ. දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. කොහොමද පස්සේ කාලෙක මේ මගේ මේ ගමන් මාර්ගය හැදෙන්නත් ඒව සමහරට බලපෑව වෙන්න. අපි ආයෙත් දැන් ප්‍රියංගී පැත්තට මේ පැත්තට තවත් කවියක් අපි අහලම කතාව පටන් ගමු. මේ දවස්වල දැන් මේ කොරෝනා උදුර තියෙනවා මම ඒ සම්බන්ධව කවියක් ඉදිරිපත් කරන්නම්. කරදර එමට දිවි මග කන පිට හැරලු සරු දිවි දැලගෙන එක පොදියට හැකිලු පටලා දැලක වාගේ ආයෙම මකුලු කොවිඩ් ඔයා විනයකි දෙමුවට මුකුලු අද දවස්වලටම ගැළපෙන කවියක් තමයි ගායනා කරේ. ඉතින් අද දවස්වල ගැළපෙනම කවියක් තමයි ප්‍රියංගනී ගායනා කරන්නේ. ඉතින් පාසලේ දැන් ඔතනින් පටන් ගත්ත කතන්දරේ එනවා පාසලෙන් පසු කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ? ජයනාරෝණ මහත්තයත් එක්ක සම්බන්ධ වෙනකෝ වැඩමුළුත් එක්ක කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව් ඉස්කෝලේ යන කාලෙම තමයි මම උසස් පෙළ කරන කාලේ මේ ජයනාරෝණ මහත්තයාගේ වැඩසටහන් වලට යනවා. ওই සමහර වැඩසටහන් වලට යනකොට ගමේන් සම්බන්ධව කොළඹට එනවා. නෑ මම පැල්මඩුල්ල ගංකන්ද සෙන්ට්‍රල් එකේ තමයි වැඩමුළුවක් තිබ්බේ. මම ඒකට සහභාගී වුණා. ජයනාරෝණ මහත්මයා හෙට එනවා. ඔව්. එතනට තව ගොඩක් පිරිස ඇවිල්ලා සහභාගී වුණා. මට දැන් ඒ කාලේ අපි පොඩි හින්දා දැන් ගොඩක් දුරට මට නම් අමතකයි. අර ජයලාරෝහණ මහත්තයාට ගොඩක් කැමති හින්දා ඒ නම මගේ හිතේම තියෙනවා. ඉතින් එහෙම ඒකට සම්බන්ධ වුණා. එතකොට ගොඩක් නාට්‍ය ආරං කලාව කියන එක ගැන හික්මීමක් විනයක් අපි දැන් හිතන පැත්ත නෙමෙයි ඒකේ තියෙන්නේ කියන දේ තේරුම් ගන්න. ඉගෙන ගන්න කියන දේ තේරුණා නේද ඊට පස්සේ. උදේ නැගිටින වෙලාවෙ ඉඳලා නිදා ගන්න වෙලාව දක්වාම වෙනම ක්‍රමානුකූල යම් පිළිවෙතක් තිබුණා කරගෙන යන්නේ. ඔව් ඒව තේරුම් ගත්තේ ඒ මහත්යත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි. එතනින් එහාට කොහොමද වෙන්නේ? නාට්‍ය පැත්තට පැත්තකින් තියනවද නැත්නම් දිගටම එතනින් යනකොට කවියටම පෙම් බඳිනවද? ඉස්කෝලේ කාලේ තමයි නාට්‍ය පැත්තට පෙම් බැන්දේ. ඊට පස්සේ ඉස්කෝලේ කාලෙන් අයින් වුණාට පස්සේ නාට්‍ය පැත්තට යොමු වීම අඩු වෙලාම ගියා. ඊළඟට කවියට පෙම් බඳින්න ගත්තේ ඉස්කෝලෙන් අයින් වෙලා මෑත කාලීනව Facebook කරා තමයි මගේ ගොඩාක් කවි එලි දැක්වෙන්නේ. ගොඩාක් ඒක හොඳ මාධ්‍යයක් වුණා මිනිසුන් අතරට යන්නේ. අනිවාර්යයෙන් මගේ නිර්මාණ කරගෙන යන්න. ඔව් අනිවාර්යෙන් Facebook හොඳම මාධ්‍යයක් කියලා කියන්න පුළුවන්. අපි වගේ ලබා ගත්තා මිනිස්සු අතරට යන්න නේ. ඔව් අනිවාර්යෙන් මට නිතරම හම්බෙන සහතිකපත් නිතරම හම්බෙන දිරිගැන්වීම් මේ නිතරම හම්බෙන මට එක එක අතදීම් දෙන්නෙත් මේ Facebook කරහා. නමුත් ගොඩක් දෙනෙක් ඒක වැරදි පැත්තට යොදව ගන්න හින්දා විනාශයක් වෙනවා ඇරෙන්න. මං වගේ කලාකරුවෙක් මම දකින්න නම් Facebook කියන එක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. මොකද අත්වලක් කරගන්න පුළුවන් හරි දේ එක්ක හරි විදිහටම ඉන්නවනම්. මේ සියලු මතකයන් අවදි කරන වෙලාවේ මද විරාමයකට යන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් හරි දේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසික ලීබඩු මාලිගේ උඩුමහල ලබදුව ගාලකින් ලිපිණියට එවලා මොකක් හරි යම් දක්ෂතාවයක් තියෙනවා නම් යම් බෙදා ගන්න මතකයක් තිබෙනවා නම් උන සම්බන්ධ වෙන්න පුළුවන් ඒ ලිපිණියට දන්වල එවලා. ඒ වගේ දුරකථන අංකය දෙනවා 077 321 39 66. ඒකට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම POTV නාලිකාව අංක 123 හරි දේ TV සියලුම දේවල් නරඹන්න පුළුවන්. අපේ වැඩසටහන ඒ වගේම ඉතින් YouTube channel subscribe කරලා හරි දේ TV එතකොට සියලුම ප්‍රෝග්‍රෑම් ටික බලා ගන්නත් පුළුවන්. ඉතින් මද විරාමයකට යනවා මතක මන්දිරත් එක්ක. විරාමයෙන් පස්සේ ඉතින් අපි ආයෙත් හරි දේ TV මතක මන්දිරත් එක්ක තිබුණා චමිල් අයියා. ඉතින් මොනවද මේ පැත්තෙන් ඉන්නවා රෝහණ අයියා. එතන පාසලෙන් පස්සේ කොහොමද මේ කලා ගමන ආරම්භ වෙන්නේ? තාමත් හැබැයි මම මේ කලා ගමනට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ අතට. තාමත් හදාරන. ඔව් හදාරනවා. ඒකට මේ මම දැන් ඔබතුමා කිව්වනේ පාසල් ගමනෙන් පස්සේ නැහැ. මම පාසලේ ඉඳෙද්දි නාට්‍ය වගේක් කරා. දැන් යටගල ඉස්කෝලේ මම 9 වසරට විතරයි ඉගෙන ගත්තේ. එතනින් පස්සේ 9 වසර 10 එතනින් එහාට ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා මම ගියා බොනවිස්ටාවට. බොනවිස්ටාව. ඔව්. රූමස්සල. ඉතින් මේ මට පොඩි ඕනකමකුත් තියෙනවා. දැන් අපේ මාමලා එහෙම තීරණය කර මම වෙන ඉස්කෝලේකට යවන්න. මොකද සෞන්දර්ය පාසල තිබුණේ ඒ කාලේ කතරුයි. මම මේ නමුත් මම තීරණය කරා මහත් වික්‍රමසිංහ මහත්තයා ගැන මගේ ලොකු ගෞරවයක් ඇල්මක් තිබුණා. මම
මට මේ ඕනකම තිබුණා මේ මාතෘ වික්‍රම සූරියන් ඉගෙනගත්ත ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගන්න. මම හිතන්නේ ඒක වෙන්න ඕන මට උනේ. මම ඉතින් ගියා. ගිහිල්ලා ඔතෙන්දි තමයි එස්.ඒ. වික්‍රම සර් අද ජීවිතුන් අතර නැහැ මේ එතුමාගේ රාන්කිරිලි නාට්‍ය. මම පොඩ්ඩක් පෙන්නන්න රාන්කිරිලි නාට්‍ය පිටපත්. මේ මම ආරක්ෂා කරලා තියාගෙන ඉන්නවා. මේ පෞලිස් පතිරණ කියලා මේ මහත්තයා තමයි මුලින්ම මම නාට්‍යයකට සම්බන්ධ කරගත්තේ. ඒක තමයි මගේ මේ කියන්නේ මහජන ප්‍රදර්ශනයකට ආපු පළවෙනි නාට්‍යය. ඔව්. ඉතින් මේ මතකද මේ කරපු චරිතය? ඔව් මේ ගම්බැසියෙක්. ගම්බැසියෙකුට මට තාම මේක වචන බව මතකයිද? වචනයක් දෙයක් කියමු මතකයි. තවද කවුරු කවුරුනෝ කෙනෙක් හිටියොත් මේක නරඹ. මේකේ නම රාන්කිරිලි. රාන්කිරිලි මහෝත්තමිය තමාගේ රටවැසියා ඉදිරියේ තමාගේ හිස නම ආචාර කරනු ඇත. තව ගොඩක් තිබුණා මට ඒක නම් මේ ඉච්චර මතක නැහැ. කෙනෙක් කිව්වොත් උන් සතුටුයි අපි මේ නාට්‍ය බැලුවා. කොහෙද මේක ප්‍රදර්ශනය කරේ? මේක මේ අපේ ඉස්කෝලේ බොනස්ටා පාසලේ විවිධ ප්‍රසංගයක් කළා. මගේ ඒකේ මේ චිත්‍ර වගේක් තිබුණා. මම ප්‍රසිද්ධ චිත්‍ර වගේක් ඇඳලා ඒකේ දාලා තිබුණා. ඒ කාලේ තමයි මේ 1975 අපි ඉපදිලත් නෑ. බොහොම කාලයකට ඉඳලා බොහොම ලස්සන මතකයක්. ඔව්. මේ ඒ කාලේ තමයි එදා තමයි මම මේ මට තේරුම් ගියේ මේ දැන් සර් අපිට පුහුණු කරනකොට තමයි තේරුම් ගියේ නාට්‍යවල පොඩි ඉඟි මෙන්න මේක තමයි රංගපෑම කියන්නේ. මෙන්න මේක තමයි මේ එතකොට මේ තාමත් මට තේරුම් ගියේ නැහැ රංගපෑම කියන්නේ විෂයක් විදියට හදාරන්න ඕන කියලා තත්ත්වයට මම ආවෙන. මම හිතන්නේ හැමතිස්සෙම අර චිත්‍රපටි වල දැකපු මහා ප්‍රතිරූපය. ඒව තමයි රංගපෑම් කියන්නේ. තාමත් හදාරන්න මොකද ලේසියක් නැහැ. කලාවේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. කොතරම් කරත් මම හිතන්නේ කලාකරුවෝ හැටියට අපි සෑහීමකටපත් වෙන්නෙත් නැහැ. අපි යමක් කරාම දැනනවා මම හිතන්නේ ඔබටත් දැන නැති ඔබටත් දැනේ අනිවාර්යයෙන්ම මේ කරා මදි කියන. මොකද අපි එතින තවත් අඩියක් ඉස්සරහට යන්න තිබුණා හොඳයි කියලා තැන. මෙතනින් පස්සේ කොහොමද දිගටම සම්බන්ධ වෙන්නේ කලාව? එතනින් පස්සේ මම මේ මතක හැටියට නම් මේ ගමේ දැන් පොසොන් නාට්‍ය තියෙනවා. දසක් නාට්‍ය. ඒ වයිදී මේ මට එක මේ අපේ මාමා කෙනෙකුගේ ගෙදර මේ පොසොන් නාට්‍ය පුහුණු කරා අඟුලිමාල. ඕකේ මේ මම බලන් හිටියා. බලන් ඉඳලා එතෙන්දී මේ කට්ටිය පිරිස වට වෙලා බලන් ඉන්නකොට එක චරිතයක් එක අඟුලිමාලගේ චරිතේ එක ළමයෙක් ඇවිල්ලා කරා. ඉතින් මට දැන් ඉස්කෝලේ කරපු ආభాසේ අර ඒවා දැන් පොඩ මගේ ඔළුවේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් තාම මට ඇත්තටම මේ මම කියන්න ඕන මේ අපි ඇත්තටම මේ හොයාගෙන යනවා මිසක් රංගපෑම ගැන දැනගෙන කරනව නෙවෙයි. මේ කලාව කියන්නේ මීට වඩා ඇත්තටම මට අද තමයි තේරුනේ මීට වඩා එහා දෙයක්. සමාජ වගකීමක්. ඊට වඩා මේ ලෝක මේ විශ්ව සමාජ කියන්නේ මේ විශ්ව භාෂාවක් කියලා කලාව. මේ ඒක අපිට තාම වැටහිලා නැහැ. මේ විශ්ව භාෂාවක් කියන්නේ කොහොමද කලාව? කවිය, සින්දුව ගන්නට වෙන්නේ කොහොමද කියන එක අපිට තාම වැටහිලා නැහැ. නමුත් අපි තාම අර මේ නොදැන අඩිය තියෙනවා. අන්න ඒ වගේ. ඉතින් ඔන්න දැන් අඟුලිමාල මේ පුහුණු වෙනවා. පුහුණු වෙනකොට මිනිහාගේ හරි නෑ කියලා ඉතින් මට මතකයි අපේ කරුණා සමරනායක කියලා අධ්‍යක්ෂකතුමා මේ එයා හරි නෑ එහෙමයි කියලා. ඒ සැරේ කවුරු හරි මට කියනවා මේ රෝහණ ඔයා පොඩ්ඩක් try කරලා බලන්නකෝ. මම බලන්නේ. ඉතින් අර එහෙමනේ ඉතින් අපි සාමාන්‍යයෙන් යන්න ඕනකමකුත් තියෙනවා. නමුත් පොඩි පැකිලීමකුත් තියෙනවා. මේ තමයි හැටි. ඉතින් අන්තිමට ඒ සැරේ හරි මම හිතාට හරි කරනවා කියලා ඉස්සරහට ගියා. ගත්ත කඩුව හතර වටේටම වැදුනා. අධ්‍යක්ෂකතුමා බලන් ඉන්න කට ඇර යකෝ අඟුලිමාල වගේමනේ. ඒ හතර වටේට කඩුව. රයිට් මෙයා ගමු කියලා මෙයාට කියලා බැලුවා මෙයා වැඩක් කරයි. ඒ තේරිලා නෙවෙයි කඩුව අතට ගත්තට පස්සේ ඒක දැකලා මේක ගහකට හරියට හරි. ඒකට උත්තරෙත් දැගලුවා. ඒක අධ්‍යක්ෂකතුමා කියනවා මෙයා තමයි මේකට ගැලපෙන්නේ කියලා. අර වගේ කුලෑඩි කෙනෙක් නෙවෙයි හරියට මෙයා තමයි මේකට ඕන කියලා. ඒක තමයි පටන් ගන්න. එතනින් පසුව කොහොමද වෙන්නේ සිද්ධිය? ඔන්න ඔතන ඉඳලා තමයි මට ටික දැන් ඉතින් මෙයා හරිය කිව්වනේ. දැන් මට දැන් තේරෙනවා මේක වෙන්නේ නැති රංගපෑම කියලා. ඉතින් ඒ ඔන්න ඔය කාලය ඇතුළත මට මතකයි මේ
සතිස්චන්ද්‍ර මහත්තයා සතිස්චන්ද්‍ර සිංහ මහත්තයා මේ නළු නිලියෝ නාට්‍යකර නළු නිලියෝ තේරුවා පුහුණුවක් සතහ අපි ගිය ධර්මාලෝකයේ අපේ මේ කොයිද කැලණියේ තොරණහන්දියෙන් බැහැලා අපේ මේ ප්‍රවීණ නිලිය කවුද මාල්නි පොන්සේගේ ගෙදර ඉස්සරහින් මම එදා තමයි දැක්කේ මේ මාල්නි පොන්සේගේ මහත්මියගේ ගෙදර. ඒකට එහා පැත්තේ ධර්මාලෝකයේ තමයි පුහුණුව. ඉතින් පුහුණුව වෙන ගම ඔන්නේ තෙන්දි තමයි මම ලංකාවේ ප්‍රසිද්ධ කියන ප්‍රසිද්ධ මේක රංගපෑම හොයාගෙන යන පිරිස හමුුනේ. වසන්ත විට්ටච්චි මහත්තයා තව සෑහෙන පිරිසක් හම්බුණා. කලාවේ බොහෝ දේවල් පිරිසක්. ඒ කියන්නේ මේක ඉගෙන ගන්න ඕන, හදාරන්න ඕන. මේක මොකද්ද කියන එක තේරුම් යන්න පටන් දැනෙන්න ගත්තේ තෙන්ද ගියා. ඕනයිට පොඩ්ඩක් මම ඉන්න කියලා මේ පැත්තට ආයෙත් යනවා. ඉතින් කොහොමද මේ දවස්වල දැන් ඔන්න කවි කියන්නේ යනවා පොඩි පොඩි දේවල්. ඉතින් කොහොමද ගමේ තිබුණු තැන කට්ටිය කතා කරනවද ඔයාගේ දසලා අපිට ප්‍රියංග දැන් මොනවද කියනවා. ඔව් මං ළමයිත් එකතු කරගෙන විරිඳු කියන ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. මං ඊට පස්සේ 7 පන්තියේදී යනවා බදුල්ලි විශාඛා බාලිකා විද්‍යාලයට ඉගෙන ගන්න. එහෙදී අපි පන්ති බාර ගුරුතුමී මට මතක හැටියට කාන්ති මිස් එයා කියනවා අපට කවියක් ලියන්න කියලා වෙසක් දිනේ ගැන. මට කවි කියන එක ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ කියන ලියන එක ගැන. ඉතින් එහෙම කිව්වහම පස්සේ මම එක්තරා මේ කවි පද ටිකක් ලියනවා. මේ මං ලියනවා හිතට දැනෙන දෙයක් ලියනවා. ඔව් මං ලියනවා වෙසක් දිනේ ලාපෝපත් සුළඟේ නටනවා. වෙසක් සඳේ හඳ මාමා ලොවට එබෙනවා. පාට පාට ලස්සන බුදු රැස් විහිදෙනවා. අන්න නංගි දැක්කද බුදු සාදු වටනවා කියලා මම ලියනවා. මම මේක ලිව්වේ හිතේ තිබිච්ච එකක්ද මතකේ කියලා මට තාම වචන ටික ආවා. ඕක ලිව්ව විතරයි ළමයි 40 ගානක් විතර ඉන්නවා ඒ ඉස්කෝලේ. අර ඔක්කොටම පේන්න ටීචර් පන්තියේ හැමෝටම පේනවා මේ බලන්න මේ ප්‍රියංගනී හොඳටම ලියලා නියම සින්දු කවිය කියලා කිව්වා. එතකොට මට ඇති වෙච්ච හැඟීම කවියක් ලියන්න මට හිතාගන්න බැරුණා. ඔව් එතනින් තමයි මම කවියක් ලියන්න පුළුවන් කියන පන්නරේ ගත්තේ එතෙන්දී. මම ඉතින් අදටත් හිතන්නේ ළමෙකුට හරි කාට හරි ඒ දෙන දිරිය මුළු ජීවිතේම වෙනස් කරන්න බලපානවා කියලා. ඔබට පොඩි දෙයක් එකතු කරන්න මම රෝහණ අයියා කිව්වා සමහර ගුරුවරු හැමෝම නේ ගොඩාක් ගුරු බොහොමත්ම හොඳයි. ඇගැයීම් කරන්නේ නැහැ සමහර දරුවන්. එහෙම වුණාම දරුවෝ වෙනත් වෙනත් දේවල් හොයලා එළියට එන්න. ඔබට ඒ දේ ලැබුණ නිසා එතනින් පටන් ගත්ත ගම. මේ කොහොමද සාර්ථක වෙන්නේ ටිකෙන් ටික. ඔව් ඊට පස්සේ මට ඒක ලොකු මේ හයියක් වුණා. මම ඊට පස්සේ අහපව අපි පුරුදු ඉස්කෝලේට ඇවිල්ලා අහපව මම සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ කරන්න යනවා බම්බරබොටුව මධ්‍ය මහාවිද්‍යාලයට. ඒකට ගියාම ඉන්නවා ලත්පඳුරේ අමරවංශ කියලා හාමුදුරු නමක්. හැම වෙලාවෙම මට කියලා කවියක් ලියවගෙන ඉක්මනට දුවල ගිහින් දිනමින පත්තරේට දාලා ඒ හාමුදුරුවන්ගේ වියදමෙන් මට පත්තරේ ගෙනත් පෙන්නනවා මෙන්න මෙනිකේ මේ වගේ කවිය පළ වෙලා තව ලියන්න බිත්ති පුවත්පතට ලියන්න හැමදාම මට බල්ල කරලම කියනවා ලියන්න කියලා. බොහොමත්ම හොඳ අතීත දීමක් උන්වහන්සේ කළා තියෙනවා. ඔව් ඊට පස්සේ කමල මිස් කියලා හිටියා. ඒ මිස් නිතරම කියනවා ඔයා නම් කවදා හරි මේ කවදා හරි හොඳ තැනකට එන්න පුළුවන්. ඔයා ගජමන්න ඕන කෙනෙක්ම තමයි කියලා ඒ මිස් කියනවා. ඒ කියන්නේ මම නිතරම බිත්ති පුවත්පතට කවි දානවා, පත්තර වලට දානවා. මේ හොඳ නමක් ඒ දවස්වල මම මේ අවුරුදු දෙකේදී මේ ලබා ගත්තා. ඒක මට ඉතින් හැමදාම හිතේ රැඳිලා තියෙනවා. ගුරුවරයෙක් දෙන වචනේ, ගුරුවරයෙක් දෙන හයිය ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ලොකුම තල්ලුවක් කියලා මම මතක් කරනවා මේ වෙලාවේදී. අනිවාර්යයෙන්ම ගුරුවරුන්ගේ දිරිගැන්වීම අපේ ගමන සාර්ථක කරනවා. ඒ වගේම තවත් විෂයන් තිබුණොත් කැමති වුණ පාසල් කාලේ. කවි චිත්‍ර වගේ දේවල්ට අරගෙන තවත් විෂයන් මොනවද? ඔව් මම ගොඩක් දුරට බුද්ධ ආගමට ආසයි. මම බුද්ධ ආගමත් ඉගෙන ගත්තා හොඳට. ඊට පස්සේ මම දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අවුරුදු ගම්මේ අවුරුදු 2ක් ඉගෙනුවා. දැන් මේ ගමට ඇවිල්ලා අවුරුදු 6ක් විතර ඉගෙනුවා. දැන් උගන්වන්නේ මම කියන්නේ මට හොඳටම උගන්වන්න පුළුවන් කියලා මම දන්නවා. මට පුළුවන් මේ ළමයා හොඳම ලකුණු මට්ටමකට ගෙනත් දෙන්න පුළුවන් කියන මේ විශ්වාසය මට තියෙනවා. මොකද මගේ දුවටත් මම්මයි උගන්වන්නේ ලොකු දුවට. එයාත් දැන් හොඳට විභාගේ පාස් වුණා. දහම් පාසල් අධ්‍යාපනයේ ඒ වගේ බුද්ධ ආගම ඉස්කෝල විෂය ඒ ටික පවා මම ගෙදරදී කියා දෙනවා. එයා පෙන්වන දස්කම් එක්ක මම 100%ක් මම උගන්වන ටික හොඳටම කළා කියන එක මම දන්නවා. අදටත් සමහර අය මට ඇවිල්ලා බැගෑපත් වෙනවා අනේ එන්න ටීචර් ආයෙන්න කියලා. නමුත් මම යන්නේ නැහැ. මට තියෙන පෞද්ගලික හේතු අර හිමේ දැන් වෙලාවක් නැහැ. කාලේ වෙලාවක් නැහැ. සියලු දේවල් කතා කරන වෙලාව. ඉතින් දස්ස කෙනෙක්, ගොඩක්ම දක්ෂම් පෙන්නපු කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් මේ වෙලාවේ යම් ආදර කරුණු මොන හරි ඒ කාලේ ඇති වුණාද? ප්‍රථම ආදරගෙන මම මේ අහන්නේ. යමක් ඇති වුණාද ඒවා
සාර්ථක වුණාද එහෙම නැත්නම් හිතේම නැති වෙලා ගියා? ඉස්කෝලේ කාලේ නම් ඉස්සර ආදරයක් කියන එක සිතුවිල්ලක් බැල්මක් වගේ දෙක විතරයි රැඳෙන්නේ. දැන් වර්තමාන සමාජයේ වගේ නෙමෙයි සිතුවිල්ල උනත් හරි ලස්සනයි. දැන් සමාජයත් එක්ක බලනකොට හරි වෙනස්. නමුත් අර ප්‍රාථමික ඒ කාලේ බල දිනුනත් හරි බොහොම සුන්දරයි. අද වගේ තාක්ෂණය දිනු නෑ. ඔව් ඒ කාලේ අපිට දැන් මතක් වෙද්දි තමයි ඒක සුන්දරව වින්ද කියලා දැනෙන්නේ. නමුත් ඒ විඳින කාලේදී ඒක සුන්දර නෑ අපිට හැම වෙලාවෙම ගැටලුනේ. එහෙම දෙයක් තිබුණද? ගොඩක් දුරදී ගොඩක් ඇයට ඉතින් එහෙම පොඩි දේවල් ඉතින් සාර්ථක වුණාද එහෙම නැත්නම් හිතේම කියලා දේවල් නැති වෙලා ගියා? ඒවනම් එච්චර ලොකු දුරදිග ගිය දේවල් නෙවෙයි. මගේ ආදරය ඇති වුණේ මගේ දැන් විවාහපත් වෙලා ඉන්න සැමියාත් එක්ක. ඒක ලස්සන ආදර කතාවක්. කොහොමද ඔහුව මුණ ගැසෙන්නේ? මේ සම්පකාර සම්මේලනයක් තියෙනවා මේ රාහුල ජාතික විද්‍යාලයේ ගොඩකවෙල. එතකොට මගේ මහත්තයා කොළඹ මහත්තයා නෙමෙයි එතකොට අපි අඳුරන්නේ නැති දෙන්නෙක් විදිහට. එයා කලුතර ඉඳලා එයා ආයනවා ගොඩකවෙල ඉස්කෝලේට. මම වේවල්වත් යමුණුතැන ප්‍රදේශයේ ඉඳලා මම එනවා මේ සම්පකාර සම්මේලනයේට. නමුත් එයාත් සම්බන්ධ නැහැ ඒ සමිතියට, මමත් සම්බන්ධ නැහැ. මගේ යාළුවෝ ටික තමයි මාව දාන්නේ. නමුත් යාළුවෝ ඇවිල්ලා නැහැ. එදා මම විතරයි අපේ පැත්තෙන් ඇවිත් තිබුණේ. අපේ මහත්තයාගේ පැත්තෙන් එයා ඇවිල්ලා තිබුණා. කොහොම හරි අපි දෙන්න එතෙන්දි තමයි හම්බ වෙන්නේ. එතකොට අපි උපන් දින තමයි එතෙන්දි කතාවේ වී හිටිය අපි කට්ටිය එකතු වෙලා. එතකොට මහත්තයා මගේ උපන් දිනේ අහලා කියනවා අපි දෙන්න බඳිමුද මේ ඔයාට වැඩි මම දවස් 14යි මේ වැඩිමාල් කියලා. එතෙන්දි තමයි ඒ වචනේ තමයි ඉස්සෙල්ලම කිව්වේ. ඉතින් ඒක ඉරණමේ අන්තිම විසඳුමත් වුණා. ඉතින් කසාදෙන්න කෙලවර වෙලා. ඒක ඔහුගේ නම කිව්වෝ. එම් හර්ෂාසේල සිල්වා. එයා තමයි මට මේ කවිල් කරන්න හැම දෙයකටම ගොඩාක් උදව් කරන්නේ. Facebook එක බව හදලා දීලා හැම වෙලාවෙම චුට්ටක් හරි ෆෝන් එකේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඒවා හදලා දෙන්නේ. කොච්චර හරි මාව ධෛර්යමත් කරන්නේ එයයි මගේ දූල දෙන්නයි. දරුවන්ගේ නම් කියන්න වෙනවා මේ වෙලාවේ. මගේ ආදරණීය දරුවෝ තමයි එම් නිත්මි දිව්‍යාංජලි ලොකු දුව. එයා උසස් පෙළ කරනවා. අනිත් පොඩි දුව එම් ආකර්ෂි අයෝධ්‍යා ප්‍රියහර්ෂි. එයා 7 පන්තියේ ඉන්නේ. ඒ දෙන්නම කලාවට ගොඩක් දක්ෂයි. මටත් වැඩිය චූටි දුව එහෙම හොඳට සින්දු කියන දන්නවා. ලොකු දුවත් හොඳටම කවි සින්දු වලට දක්ෂයි. මං ලියන ගොඩාක් කවි සින්දු විරිඳු ඒගොල්ලෝ ඉස්කෝලවල වල ගිහින් කියනවා. ගුරුවරුන්ගේ ගොඩාක් ඔය පිළිගැනීම් වලදී ඒ හැම දෙයකටම මගෙන් මොන හරි ලියවගෙන ගිහිල්ලා කියනවා. ඒ ඉස්කෝලවල ගුරුවරු පවා දන්නවා මේ මං කවියට සම්බන්ධයි. බොහොමත්ම සතුටුයි. ඒක තවත් එක කවියක් අපි අහලිමු ඈගි. අහස් කුස දරා උන් කලලයේ දින හරි රහස් ලෙස කෙලෙසවත් තවද රකින්නට බැරි දහස් දෙස විහිදුවා කහ ගැහුණු පටු ඉරි වෙහෙස්ගෙන පනිනවා කඳුළු දෙනෙතින් පෙරි ගිගුම් දෙයි දෙකන් පෙති බිහිරි කරවන සරින් හැඟුම් මෙයි උහුලන්න තරම්වත් බැරි බරින් ලැබුම් යද සැඟවේද පැහැර හරිමින් දුරින් බිඟුම් ගති නොසිතේද පැණි උරලා යන වෙරින් රුධිරාණු ලෙස ගලා බොරදියේ කැටිති මඩ හඬගානු සර ඇසෙයි පහළ ගඟ බලලා උඩ පරමාණු ලූ නිසා යපනුන්ට දිවිද කඩ සංගවානු බැරිම විය සිහි වෙනවා දනව බඩ ගල් පරද පසෙකලා වැලි රොඩුද කරමතින් සිල් ඇරන් වගේ නොවේයි රැගෙන යයි අද ඉතින් මල් වගේ පොඩි හීන උතුරලා තද රතින් පැල් බැඳන් වහිනවා දුටුවාද ඔය නිතින් ඇවිල්ලා බලන්නට වින් නබුද නට් පිටින් කියල්ලා පිට නොවුන බව හැඬුව කිරි කටින් වරෙල්ලා වෙදරාල බලන්නට යන අටින් ගිහිල්ලා ගතු පානු මෙතන කරවා ඉඳින් වැසි වැටි අනෝරා ගන් දෙවැට පුරවමින් ඇසි කප්පරක් අඳෝනා හරවමින් බසි කියා විඳෝනා හඬවමින් විසි උනා පටුමෝය පළල දෙක කඩිනමින් මම හිතන්නේ මේක මම මේ වැස්ස ගැන තියෙන වියංගයක් ඒ ඇතුලේ යනවා මෙලක්ම විදිහට අර්ථකථනයක් අරගෙන තිබුණා. බොහොමත්ම ලස්සනයි. දැන් මයි පැත්ත මම ආයත රෝහණ ඊළඟ මේ තරම් කලාවට ආදරය කරන ඔබට සිත්ගත නළුවෙක් හිටියද පුංචි කාලේ ඉඳලා? ඔය ඉස්සර මගේ ඇත්තටම මේ ගාමිණී පොන්සේක මහත්තයා ගැන පොඩි ගෞරවයක් තිබුණා. ජෝ මහත්තයා ගැන ගෞරවයක් තිබුණා. මොකද ඒ දෙන්න විතරයි ඒ කාලේ චිත්‍රපටයක පොඩි චරිත දැනෙන දෙයක් කෙරුණේ. ඒ නිසා මම හිතන්නේ අර ඒක
අපිට කා වැදුනා. ඒ ඇරුණාම ඊට පස්සේ නෑ. ඊට පස්සේ එහෙම මේ නිලියක් හැටියට ගත්තොත් කවුද හිතට දැනෙන්නේ? මම ගත් ඉස්සර සංධ්‍යා කුමාරි මහත්මිය ඊළඟට තව එහෙම මේ ඊළඟට ජීවරාණි කුලපුර සූර්ය මහත්මිය ඒගොල්ලන්ට මම ටිකක් කැමැත්ත ලොකු කැමැත්තක් තිබුණා. ඔව්. ගායකයෙක් හැටියට ගත්තොත් කාටද වැඩියෙන්ම ආස? ඒ කාලේ හෝ මේ කාලේ? එදා ඉඳලම ඇත්තටම මම හරි ආදරෙයි ජෝතිපාල. ජෝතිපාල මහත්තයාගේ හැඟුම්බර හඬට හරිම කැමතියි. එතකොට ගායිකාවක් හැටියට ගත්තොත් දැනුණු කෙනෙක් හිටියද? ගායිකාවක් හැටියට සුජාතා අත්තනායක මහත්මිය. ඇයට ගොඩක්ම ආසාවට වඩා කැමති ඒ කතාංග මොකද්ද අපිට නොදැනෙන ප්ලෑනික බවක් ගයන්විත හදවතට දැනෙන ගතියක් තියෙනවා. දැන් මෙතන මෙහෙම කතා කරද්දී ප්‍රථම ආදරය ගැන කතා කරන්න ඕන මේ තරම් ජනප්‍රිය කෙනෙක් නාට්‍ය කරනවා. එහෙම දෙයක් සිතුවිල්ලක් හරි තිබුණද? එහෙම දෙයක් තිබුණද? මේ ඇහුවේ ප්‍රථම ප්‍රේමය ගැනනේ. ඔව් ඉස්සර මේ මම ඉස්කෝලේ යන කාලේ මේ ඇත්තට මේවා අද ගැන අද හිතනකොට ඒව ඇත්තට ප්‍රේමයද කියලා හිතෙනවා. ඒ තරම් මේ ලද බොළදයි මට හිතෙන්නේ ඒකයි. නමුත් ඇත්තටම පන්නත වෙද්දි දැන්ද ඒ කාලේ දැලිච්ච ආදරයක් දැන් මම 4 වසරේ ඉන්නකොට ඔයාට මේ පැහැදිලි කරන්න නම් ඇත්තට මේක මනෝවිද්‍යාත්මක පැත්තක්ද කියලා හිතෙනවා. මට අර මං කිව්වනේ මං ඇගීමට ලක් වෙච්ච නැති ළමයේ නමුත් මේ අර දැන් අර නාට්‍යයක් කරාම පොඩි ඇගීමක් ආවා. ඊට පස්සේ එක එක්කෙනා කතා කරනකොට මට දැන් හිතුණා දැන් මං වැඩ කාලයක්. දැන් මට පොඩි උත්තේජනයක් එනවා. දැන් ඒක උත්තේජනෙත් එක්ක සමහර ගෑනු ළමයි කතා කරනවා. දැන් මම ප්‍රිය කරන ළමයාත් ඉතින් මට ලැජ්ජයි. මට ඉතින් ගෑනු ළමයාත් එක්ක කතා කරන්න ලැජ්ජයි. නමුත් එයා කතා කරනවා. කියා ගන්න බෑ. ඔව් කියා ගන්න මේ ලව් එක වෙයි. නිකම් මොකද්ද කැමැත්තක් එනවා. තේරෙන්නේ නැති කැමැත්ත. මේ මතක තියාගන්න සමහරට ඒ ළමයට තමයි මම රංගපෑවේ කියලා. මට දැන් හිතෙනවා මං හිතගත්ත ඒ ළමයට රඟපාන්න ආන්න හරි මේ අර ගද ඒක තියෙනවා අර මිනිස්සු කියනවා කැපී පෙනීම කියන නෑ ඒක තමයි ගමන් මාර්ගය මට හැදුණු හිතේ හැදුණු ගමන් මාර්ගේ එයාට පේන රඟපෑමේ වීරයෙක් වීමේ අදහස තමයි මං හිතන්නේ අදක් මේ මනසක් පුළුවන් කියලා දැන් ඔව් ඒ සාර්ථකුනේ නෑ සිතුවිල්ලක් බලනවා නෑ ඒක ඉතින් සිතුවිල්ලත් එක්ක එහෙම වෙලා නෑ ඒක එහෙම යනවා ඉතින් මම රඟපානවා එහෙමම ගියා එතනින් පස්සේ ආදරණීය බිරිඳ මුණ ගැසෙන්නේ කොහොමද ඒක ඉතින් ලොකු කතාවක් මේ මම ඉස්සර යනවා චිත්තපටි සෝරි මට කියන්න වෙනවා මෙන්න මේ ටික මේ මම ඉතර නාට්‍ය වලින් පස්සේ මම රෝහිත සිල්ව මහත්තයාගේ චිත්‍රපටියකට ඔය මේ මට මතක හැටියට නම් මේ හිත හොඳ පුතා හෝ හිත හොඳ කොල්ලා ඒකෙන් පස්සේ චිත්‍රපටියක් කරන්න කට්ටිය හෙව්වා මම ඒකට ගියා ඒකට ගිහිල්ලා සෝරි තාත්ති මං ආදරේ තමයි මුලින්ම රෝහිත සිල්ව මහත්තයාගේ චිත්‍රපටියක් හැටියට කරේ ඒක කළු සුදු චිත්‍රපටියක් ලස්සන වැඩේ කියන්නේ ඒකත් එක්කම මම ගියා එඩ්ඩී ප්‍රේමරත්න මහත්තයා ගාවට ඒ කිට්ටුව ගෙදරකට ගිය වෙලාවේ කැලණියේ ඒ ගිය වෙලාවේ මේ මයි මූණ දිහා බලලා මේ ප්‍රේමරත්න මහත්තයා නෝන ෆොටෝ එකක් අරන් එන්න කියලා කියනවා එසයි මම ෆොටෝ එක අරන් ගියා අරන් ගියාම මංගල තෑගි චරිතයක් හම්බුණා මං හිතන්නේ මේ කිසිම උත්සාහයක් නැතුව හම්බෙච්ච මම ටිකක් මාන්සි වෙලා උනාට එච්චර උත්සාහයක් නැතුව හම්බෙච්ච චරිතයක්. මං පාරේ මියුසික් කරන මේ හිඟන මිනිස්සෙක්. ඉතින් මේ අද ඉන්න ප්‍රධාන නළුව 4 දිනත් එක්කම රඟපාන්න ලැබිච්ච එක ගැන මගේ පුදුම සතුටක් තියෙනවා. කොහොමද මේ බිරිඳ මුණ ගැසෙන්නේ? ඒක ඊට පස්සේ බිරිඳ මුණ ගැහෙන්න සම්බන්ධ වුණේ ඊට පස්සේ තමයි එතනින් තමයි පාර කැපෙන්නේ. මම මේ යනවා සෝවියට් කල්චර් එකට ෆිල්ම් බලන්න. ඔය අරුණ ගුණරත්න මහත්තයා සරසවි කත්තු එතුමත් එනවා. ඉතින් අපි ෆිල්ම් බලලා ඉතින් මගේ නැන්ද ගෙනියන ගෙදර තමයි මම සාමාන්‍ය ගිහිල්ලා සිකුරාදා මම උගන්වනවා ඒ කාලේ 90 මම පත්වීම ලැබුවේ. උගන්වලා ඊට පස්සේ යනවා මේ සිකුරාදා චිත්‍රපටි පන්ති. සිකුරාදා. ගිහිල්ලා නැන්දලයි ගෙදර ඉඳලා තමයි මේ සෝවියට් කල්චර් එකේ චිත්‍රපටි බලන්නේ. කොහොම හරි ඉතින් ඔය අතරේ ඔය ගෙදරට ඇවිල්ලා හිටියා ගෑනු ළමයි. මම සාමාන්‍යයෙන් ඉස්සරත් එකපාරටම ගෑනු ළමයෙක් එක්ක මේ එහෙම මේ කතා කරාදයක් ඇති වෙන්නේ නැහැ. මොකද්ද මට අර මම හිතන්නේ ඒක මෙහෙම වෙන්නේ. මං තනි ළමයෙක්නේ. මට ගෑනු ළමයි කියන සම්බන්ධකමක් නැහැ. සබකෝල නැහැ ගෑනු ළමයි ඉස්සරහ සබකෝල.
ඔව්. ගෑල්ලම සබකෝල නෑ. ගෑල්ලම ඉස්සර තමයි මම සබකෝලේ. ඉතින් ඒක නිසා මේ කොහොම හරි මම එච්චර ගණන් ගන්න. ඊට පස්සේ මම ඉඳලා ඒ සැරේ මේ මොකක් හරි හේතුවක් නිසා මේ ළමයා ගැන මම නිකන් ඇහුවා. විස්තර ඇහුවාම නිකන් සුවත් නිකන් ඇහුවේ. ඒ ඇහුවාම ඉතින් මේ කවදා හරි මේ නිකන් අදහසක් තිබුණොත් මම ඒක නිකන් හිතලා නෙවෙයි කිව්වේ නිකන් අර සමාජලට මේ අර තනියට කියපු වචනය. තනිය කියන්නේ දැන් තනියෙන් ඉන්න පුද්ගලයෙකුට නිකන් කියවෙන වගේ වචනයක් ආදරයකට නෙවෙයි. ඉතින් මේ ඔයාට කවදා හරි හිතුනොත් මෙන්න මේ ලිපිණයට ලියුමක් ඒවා. ඒක ලියුම් තියෙනවා. ඕනේ නැහැ. ඔව් ඒක අර හැමනේ. ඔව්. ඉතින් මේ දවසක් මේ ලියුමක් ආව. ඒක තමයි ආරම්භ වෙන්නේ. ආදිගේ බිරිඳගේ නම මතක් කරන්න WD කමලාව. දැන් ඉන්න ආදමේ පුතේ කලාවට සම්බන්ධව අපිත් එක්ක පාර තියෙනවා මාත් එක්ක. ඉතින් ඔහුගේ නම සඳුන් පුෂ්ප කුමාර ගුණසේකර දැන් ලංකාවේ නෙවෙයි නේද පදින්නේ? නෑ මැලේසියාවේ. ඔව්. ඉතින් මෙතනින් ඔහොම මේ මට නම් වශයෙන් කියන්න සම්බන්ධ වෙච්ච ටෙලිනාට්‍ය හා චිත්‍රපට කියන්නේ. මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ තාත්ති මං ආදරේ මංගල තෑග්ග. එක දවසේම එක මේ දවසක තාත්ති මං ආදරේ අනිත් දවසේ රෑ මංගල තෑග්ග කරා. ඒ තමයි මුල්ම චිත්‍රපට දෙක. ඊළඟට ගෙදර බුදුන් අම්මා. ඊළඟට අකීකරු පුත්‍රයා කියලා කමල් මහත්තයත් එක්ක කමල් අදරාජ්‍ය මහත්තයත් එක්ක රංගපෑවා. ඒක විකාශනය වුණේ නැහැ. මොකද ඒ කාලේ කමල් මහත්තයට පොඩි ගැටලුවක් ඇවිල්ලා තිබුණා. ඒක නිසායි කියලා මම හිතන්නේ. කොහොම ඒකේ තියුනේ කමල් මහත්තයාගේ ඒ වගේ චරිතයක්. දරබ්බර චරිතයක්. ටෙලිනාට්‍ය ගැන කතා කරමු. ඔය එක ඊළඟට මේ එහෙම ගිහිල්ලා ඊළඟට මේ මම ඔය මේ අන්ද්‍රමාදව ජයසේකර කියලා අපේ ගමේ මේ හිතවත් මහත්තයෙක් හිටියා. එයා හම්බෙන්න ගියා. පස්සේ කතා කළා එතුමත් එක්ක මහතලාටනේ සූර්යබානු ඊළාට ওই වගේ කීපයක දිගට මේ ප්‍රධාන චරිතයක් එයා කරා සූර්යබානු එක. ටෙලිනාට්‍ය ගැන කතා කරමු. ඔව්. ඔව්. ඒක තමයි ටික රඟපාපු ටික. ඔව්. මේ ටෙලිනාට්‍ය මේ සූර්යබානු එකේ ඊළඟට මේ ඒක තමයි ඒ සුදු කොකාගේ සංගපෑවනේ. සුදු කොකා ෆිල්ම් එකේ. ෆිල්ම් එකේ සංගපෑවනේ. ඒක මේ තියෙනවා තවත් දෙයක් ගෙනල්ලා. ඒකත් බලමු අපි. මේ මොකද්ද මේ මාගාල්ලේ අපේ මේ සහෝදරෙක් කරපු නාට්‍යයක් ඒකේ මේ චරිතයක්. ඔව්. ඔව්. තවත් එක දෙයක් කියන්න ඕන. අපි දෙනා එකට රඟපෑමු නාට්‍යයක් ගෙනත් ඔන්න මතකයක් අවදි වෙනවා. මේක. වේදිකා නාට්‍යයක්. අපි නොවන අපි. බොහොමත් ලස්සන කතාවක් වුණා. බොහොමත් හොඳ හමුවීමකුත් වුණා. ඉතින් ඉදිරි බලාපොරොත්තු මොනවද මේ කලාව පැත්තෙන් තියෙන්නේ? මම දැන් විශ්‍රාමිකයි. ගුරුවරයෙක් විදිහට වැඩ කළා අවුරුදු 29ක්. දැන් මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි මම සම්පූර්ණයෙන්ම කලාවෙන් කැප වෙනවා. මේ දවස්වල පොඩ්ඩක් විවේකව ඉන්නවා. ඉගෙනීමක් කරනත් යම් බලාපොරොත්තුවක් තිබෙනවද ගමි? ලදරුවන්ට පාසලක මොකක්ද දාලා? නෑ මම මේ රංගනය ගැන නම් මම උගන්වන්න කැමති. නමුත් මේ මම හිතන්නේ දැන් මම මහෙන්ද්‍ර මහත්තයා ගාවට ගිහිල්ලා තියෙනවා, අනෝජ මහත්තයා ගාවට ගිහිල්ලා තියෙනවා. මම දැන් ඇත්තටම චරිත හොයාගෙන යන නළුවෙක් කියලා හිතුවර කමන්නේ. ඒ කවදා හරි එක කූට ප්‍රාප්ත වෙච්ච දවසක මම ඇත්තටම ළමයින්ට මේක කියන්නේ. ඒක තමයි අපේ අයගේ අදහස. ඔබගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? මේ කවියෙන් ඉදිරියට යන්නද නැත්නම් සාහිත්‍ය පැත්තේම තවත් ගොඩක් දේවල් කරන්නද? මම ආස කවියෙන් ඉදිරියට යන්නයි. මම ආස මගේ කවි නිර්මාණයක් සින්දු විදිහට එලි දකින්න. දැනටමත් මේ මගේ කවියක් සින්දුවක් විදිහට සාමාන්‍ය මට්ටමේ ගායනා කරලා තියෙනවා. ඒක මියුසික් යොදාගෙන ගායනා කරන්නේ විදේශ රටක ඉන්න යාළුවෙක්. ඒත් Facebook කරා ඒක කියනවා හරි ලස්සනයි. මට දැන් මේ අවස්ථාවේ ඒක පෙන්වන්න විදිහක් නෑ. තවත් සම්බන්ධ වෙච්ච පුවත්පත් තිබුණා නම් ඒවෙන් නම් කියන්න බෑ. කවි නිර්මාණ පළ වෙච්ච පුවත් දිනමින සතර දිවයින ඒ වගේ පත්වල තමයි දිවයින එකේ බදාදා සංග්‍රහය එහෙම ඒ වගේ ඒවට මේ එක එක නිර්මාණ යොමු කරලා තියෙන සුවඳ පත්තරේ එහෙම කියලා ඒ කාලේ තිබුණ මේ පුවත්පත්නේ ඒවට එහෙමත් එක එක නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. කෙටි කතා ඔය බෝසත් ළමා ලපටියෝ කියලා එහෙම රේඩියෝ එකේ වැඩසටහන් ගියා ඒවට කතා නිර්මාණය කරලා තියෙනවා. එහෙම ඒව තමයි ඔබගේ දේවල්. එතකොට අද දවස ගැන මොකද හිතන්නේ? මතක මන්දිරයත් එක්ක ලස්සන මතකයන් බෙදාගන්න. මොකද අද ගැන හිතන්නේ? බොහොම සන්තෝෂයි. මේ වගේ දැනකට ඇවිල්ලා මෙහෙම කතා කරන හම්බෙච්ච එක හරිම ජීවිතේ ලැබුණු ලොකුම භාග්‍යයක්.
පුංචි කාලේ මේ වගේ හීන අපිට තියෙනවා ටීවී එකේ බැලුවාම මෙහෙම යන්න පුළුවන් වෙයිද කියන එක අපිට නිකන් ඒක ලොකුම හීනයක්. නමුත් මේ වගේ අවස්ථාවක් ඒ කියලා හිතුවේ නෑ. නමුත් බලාපොරොත්තුව තමයි කවදා හරි මුදුන්පත් වෙන්න කියන ඒක මගේ ජීවිතෙන් මට කියන්න පුළුවන් ඕනි කෙනෙකුට අපි පුංචිට හරි දෙයක් හිතන්න ඕනි ඉලක්කයක් තියෙන්න ඕනි. එතකොට අපිට ඒතෙන්ට යන්න පුළුවන් කවදාම හරි ඒතෙන්ට යන්න පුළුවන් වෙනවා කියන එක මම කියන්න කැමතියි. බොහොමත් සතුටුයි. ඒ වගේ ලස්සන හිනා අපි සැබෑ කරනවා. අද දවස ගැන මොකද ඉතින් මතක මන්දිරත් එක්ක එකතු වුණා? මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ සමහර අවස්ථා හරි මේ විශේෂ කොට සැලකනවා. මේ ඒ වගේ එක අවස්ථාවක්. මගේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය රංගපෑම් ඒවා මගේ විශේෂ ජීවිතේ විශේෂ දවස්. ඒ වගේ දවසක් තමයි මේක. මොකද අපි චිත්‍රපටි වල රංගපෑවට ටෙලි නාට්‍ය වල රංගපෑවට අපි ප්‍රසිද්ධිය කියන්නේ යන්නේ නැහැ කොතනකවත්. අපි මේක කරා කියලා. අපි දන්න කීප දෙනා දන්නවා. නමුත් මේවා ඇත්තටම හරි වැදගත් රටේ මිනිස්සුන්ට ලෝකෙට කරන මිනිස් කියන්න පුළුවන් වගේ අදහස්. ඔව්. එතකොට ඒකෙන් අපිට යම් ඇගීමක් එනවා. අර මං කිව්ව ඇගීම නැති වීමක්. ඒ ඇගීම හරි වටිනවා අපේ ජීවිත ගමනට. කලාකරුවෙක් හැටියට හරියට. බොහොමත්ම සතුටුයි අද සම්බන්ධලා බොහොමත් ලස්සන මතකයන් ගොඩක් බෙදාගත්තා. ඉතින් මේ සියලු දේවල් සිද්ධ වෙනවා වගේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් හරිනේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබඩු මාර්ගයේ උරුමහල ලබුදුව ගාව. දුරකථන අංකයට ඔබට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබෙනවා නම් අපිට ලස්සන මතකයන් බෙදා ගන්න කැමති නම් 077 321 39 66. මේ ලස්සන කවියක් තිබෙනවා. ඒ කවියෙන් අපි සමගින යනවා ප්‍රියංගනි. මම මේ අවස්ථාවේදී මට කවි උගන්වපු ඒ ගුරුවරු මතක් කරනවා. මට කපිල සර්, හටංගල සර් ඒ වගේ අයත් මේ ගොඩක් කවිය ගැන උගන්වලා තියෙනවා. ඒ වගේම මට මෙතෙන්ට එන්න අවස්ථාව ලබා දුන්න පියසිරි මහත්තයා Facebook හරහා ඒගොල්ලෝ ගොඩක් පැහැදීමක් ඇති වෙලා මට මෙතෙන්ට සම්බන්ධ කරේ. මම ඒකත් මේ අවස්ථාවේ ගෞරවයෙන් මතක් කරනවා. පියසිරි සොයුරු සමගින් චමිලට දුන්න මේ තුති කුසුම හදවත පතුලෙන් පැන්න සුමියුරු කවිය හැඩ කළ එලි වැට වැන්න හිතවත් කමට මේ සුපැතුම පිළිගන්න